අයිබෝන් සියලු දෙනාටම පුතේ අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 11 වසරේ පයිතගොරස් ප්‍රමේය පාඩමේ අපි මිට කලින් වීඩියෝවේ නතර කළ කොටස ඒ කියන්නේ 17.2 අභ්‍යාස මාලාවේ 6 වෙනි ගාන සාකච්ඡා කරන්න තියෙනවා. එහෙනම් මම පළවෙනියටම 6 වෙනි ගානට අදාළ රූප සටහන ඇඳලා සාකච්ඡා කරන්නම්. මොකද ජාමිතිය ගණන් තුනක් අති ප්‍රබල ගණන් තුනක් මේ 6 සහ 7 8 ගණන් තුනක්. මොකද ළමයිගේ මේක ඉල්ලීමක් තිබ්බා. මොකද මම පාසලේ ගිහලා උගන්වද්දී පාසලේ ළමයි දුක් කිව්වේ මේ කොටසේ සර් මෙන්න මේ ටික අපිට කියලා දෙන්න කියන එක බොහෝ ළමයි. ඉතින් මේ අපි දක්ෂයාට අවස්ථාව දෙන්න ඕනේ නිසා 6 වෙනි ගාන සියලු දෙනාම බලා ගන්න ටිකක් විශේෂ කරුණු තදින් භාවිතා වෙන අවස්ථාවක් ගන්න. නිසා සියලු දෙනාම පොඩි බලා ගන්න. පිටුවංක 8 පෙළ පොතේ. ඔයනු ABCD ඍජුකෝණාශ්‍රය තුල පිහිටි ලක්ෂයකි. රූප සටහන මෙහෙන් අදින්නම්. ඍජුකෝණාශ්‍රයක් ABCD. ABCD ඍජුකෝණාශ්‍රයක් නම් සියලුම කෝණ ඍජුකෝණ. O යනු මෙන්න මේ ඍජුකෝණාශ්‍රය තුල වූ ලක්ෂයකි. ඊළඟට කියනවා AO වර්ගය ධන CO වර්ගය AO වර්ගය ධන CO වර්ගය සමානයි DO වර්ගය ධන DO වර්ගය BO වර්ගය ධන DO වර්ගය බව සාධනය කරන්න. AO යා කරන්න වෙයි BCO යා කරන්න වෙයි BO DO යා කරන්න වෙනවා. දැන් මම AO යා කරනවා. CO මෙතෙන්ට යා BO DO ඔන්න යා කරනවා. දැන් ළමයාට පේනවා මේ මම කරන්නේ එහෙම නෙවෙයි. right. එහෙනම් අපිට කියන්නේ AO වර්ගය දන CO වර්ගය. AO වර්ගය CO වර්ගය BO වර්ගය දන DO වර්ගය බව පේනවා. මේක පොඩි ඉංගියක් දීලා තියෙනවා මේ ගානේ. බලන්න මේ ගානේ තියෙනවා ABCD ඕනම පාදයකට සමාන්තරව O හරහා රේඛාවක් අදින්න. right. මම මේ ගානේ මේක මේ ඕනම පාදයකට සමාන්තරවනේ අදින්න කියන්නේ මම DC ට සමාන්තරව O හරහා ඕනම රේඛාවක් අදිනවා. එතකොට මේ ලක්ෂය x ලෙසත් මේ ලක්ෂය y ලෙසත් නම් කරගන්නවා. එහෙමනම් මේ කෝණය අංශක 90ක් වුණොත් මේ කෝණයත් අංශක 90ක් වෙනවා. මොකද මෙයාට මෙයා සමාන්තර වීම තුල. මෙයා 90යි නම් මෙයාත් 90යි කියලා ගන්නම්. උඩට තියෙන f අකුරක් අනුරූප කෝණ මෙයා 90යි නම් මෙයාත් 90යි කියලා ගන්නවා. එතකොට මෙයාත් 90යි මෙයාත් 90යි. ඒ කියන්නේ DCYX මෙයා ඍජු කෝණාශ්‍රයක් බවට පත් වෙනවා. එකත් තේරුම් ගන්න. right. ඊළඟට අපිට කියනවා ඒ ඉංගිය භාවිතා කරමින් තමයි AO වර්ගය දන CO වර්ගය ගැන කතා කරන්න තියෙන්නේ. right. AO වර්ගය අපිට යන්න පුළුවන් සාධනය AO ගේ වර්ගය සමාන වෙනවා AX වර්ගය දන XO වර්ගය AX වර්ගය දන XO වර්ගය. වරහන් ඇතුලේ පයිතගොරස් ප්‍රමේයයි. ඔන්න හේතුව. ඊළඟට අපිට ඕන CO වර්ගය. මේ වම් පැත්තේ අපි මේ රාශිය හැදුවා. ඊළඟට මේ රාශිය හදා ගන්නවා. CO ගේ වර්ගය. CO හොයාගෙන යන්න. CO. මෙන්න මේ ත්‍රිකෝණයට පයිතගොරස් ප්‍රමේය යෙදුවම OY වර්ගය දන YC වර්ගය. පයිතගොරස් ප්‍රමේය. ඊළඟට මේ වම් පැත්ත හදා ගන්න නම් මේ රාශීන් දෙක එකතු කරන්න ඕන. AO වර්ගය ධන CO වර්ගය සමානයි මේ ටික එකතුව AX වර්ගය ධන XO වර්ගය ධන වරහණක් දාලා OY වර්ගය ධන YC වර්ගය. වරහණ ඉවත් කිරීම කරමු. AO වර්ගය ධන CO වර්ගය x වර්ගය ධන xo වර්ගය ධනයි ධනයි ගුණ කරාම ධන OY වර්ගය ධනයි ධනයි ගුණ කරාම ධන YC
C වර්ගය. දැන් උත්තරේ ගන්න තියෙන්නේ මේ පැත්තේ BO ගේ වර්ගය හදන්න ඕන. ඒ වගේම DO ගේ වර්ගය. BO ගේ වර්ගය කියන්නේ BY වර්ගය දන OY වර්ගය. OY වර්ගය තියෙනවා. හැබැයි BY වර්ගය හදන්න. දැන් මෙයාට මෙයා සමාන්තර වීම තුල මේ ඇත්තටම කොහොම මේ තුන් දෙනාම සමාන්තරයිනේ. එහෙනම් BY සමාන වෙනවා AX ට. මොකද මේ ඍජු කෝණාශ්‍රයේ සම්මුඛ පාද. එහෙනම් AX වෙනකොට අපිට BY දාගත්තොත් ඒ කියන්නේ AX සමානයි BY කියන තර්කයට આવොත් ඇත්තට AX BY ට සමානයි. මේ ඍජු කෝණාශ්‍රයක් සම්මුඛ පාද. ඒ වගේම මේ දෙන්න අරගෙන එතෙන්ට එන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ දෙන්න. DO වර්ගය. DO හොයාගෙන DO වර්ගය. මෙන්න මේ ත්‍රිකෝණයේ පයිතගොරස් ප්‍රමේය දැම්මොත් XO වර්ගය දන XD වර්ගය. XO වර්ගය තියෙනවා මේ. XD වෙනුවට YC තමයි ඇවිල්ලා තියෙන්නේ. ඇත්තට මෙතන XD ට YC සමානයි. එහෙනම් ඉතින් තර්කය සාධාරණව අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. මේන්න මෙතන YC වෙනුවට අපි ගන්නවා XD කියලා. එහෙනම් YC සමාන වෙනවා XD ට. මොකද මේ දෙන්න මේ ඍජු කෝණාශ්‍රයේ සම්මුඛ. මේ ඔක්කොටම හේතුව දානවා මේ කරුණු දෙකටම ඍජු කෝණාශ්‍රයක සම්මුඛ පාද. ඍජු කෝණාශ්‍රයක සම්මුඛ පාද. එහෙමනම් AO වර්ගය ධන CO වර්ගය සමානයි. BO හැදෙන්නේ BY ධන OY. මම මෙන්න මේ OY ඉස්සරහට ගන්නවා. ඊළඟට BY වෙනුවට AX. AX වෙනුවට ආදේශ කරනවා BY. එහෙනම් AX වෙනුවට BY ආදේශ කරලා BY වර්ගය ධන OY වර්ගය. මේ දෙන්න මෙතන ලියාගත්තා. XO වර්ගය XO වර්ගය ධන YC වෙනුවට දානවා XD වර්ගය. දැන් බලන්න AO වර්ගය ධන CO වර්ගය සමානයි. මේ දෙන්න BY වර්ගය ධන OY වර්ගය BY වර්ගය ධන OY වර්ගය මෙන්න මේ පාට කරන ත්‍රිකෝණයේ ඍජු කෝණී ත්‍රිකෝණයක්. එහෙනම් BY වර්ගයයි OY වර්ගයයි එකතු කරාම එන්නේ BO වර්ගය. මේ දෙන්නට BO වර්ගය මේ එකතු කිරීම මෙතන XO වර්ගය ධන XD වර්ගය. බලන්න මේ කොටස මේ ත්‍රිකෝණේ XO වර්ගයයි XD වර්ගයයි එකතු කරාම ලැබෙන්නේ කවුද? DO වර්ගය. බලන්න මේක නෙමෙයි ඔප්පු කරන්න තියෙන්නේ. ඒ නිසා සමානයි මෙයා V කියලා ලියලා අවසන් කරනවා. මේ සංගල වරහන් එහෙම යොදන්න අවශ්‍ය නැහැ. මේ වගේ ඉරි ගහන්න අවශ්‍ය නැහැ. මේ පැහැදිලි කිරීම සඳහායි මම මේවා යොදාගත්තේ. මේ පාට කිරීම මෙහෙම අවශ්‍ය නැහැ. රූප සටහනේ නිවැරදිව රූප සටහන බලලා තේරුම් අරගෙන හදන්න ඕන. පුතේ ජ්‍යාමිතිය ගානක තියෙන විශේෂත්වය වෙන්නේ මේකයි. මේ ගණන් තුන හදනකොට ටිකක් අර පයිතගොරස් ප්‍රමේය ඇඩ්වාන්ස් මට්ටම් කතා කරනවා. 6 වෙනි ගානයි අපි ඔය කතා කරේ. ඊළඟට අපි යනවා 7 වෙනි ගාන සඳහා. මේ වෙනකොට මේ පාඩම් මාලාවත් එක්ක සම්බන්ධ වෙන දරුවෝ කල්පනා කරන්න මේ පාඩම් මාලාව හැකි තරම් උපරිම ප්‍රයෝජනයක් ගන්න උත්සාහ කරන්න. මොකද හේතුව මේ පාඩම් මාලාවේ අපි සෑහෙන ලොකු කැපකිරීමක් කරලා මේ පාඩම් මාලාව ක්‍රියාත්මක කරන්නේ. කාලයක් ඒ වගේම යම්කිසි විදිහක මහන්සියක් දරනවා මේ පාඩම් මාලාව මේ ආකාරයට ඔබට ඉදිරිපත් කිරීම සඳහා. එනිසා මේකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න එක මේ පරසාමාන්‍ය පෙළ විභාගයට යන සියලු දරුවන්ගේ මම හිතනවා මේ යුතුයකමක් සහ වගකීමක් වෙයි කියලා. එහෙනම් යම් පුතේ අපි 7 වෙනි ගාන සඳහා 7 වෙනි ගානේ තියනවා අපිට මෙන්න මෙහෙම ප්‍රශ්න අංක 7. ABC ත්‍රිකෝණය තුල P ලක්ෂය පිහිටා තිබේ. ABC ත්‍රිකෝණය තුල P ලක්ෂය පිහිටා තිබේ. මම මෙතනින් රූප සටහන ඇන්දොත්
තමාට පැහැදිලි වෙයි. ABC ත්‍රිකෝණය තුල මෙන්න මෙතන තියෙනවා P ලක්ෂය. මෙතන ලම්බකයි ඒ වගේම මෙතන ඉඳලා මෙතෙන්ට 90ක් ලම්බකයක්. PC ට BC පේනවා ඇති. ඒ වගේම AC ඊළඟට AB පාදවලට අඳින ලද ආදී පිළිවෙලින් ආදී කියනවට වැඩිය මේ ලම්බක කියලා කියන එක වඩා හොඳයි. පිළිවෙලින් DEF පිළිවෙලින් කොහොමද මෙතෙන්ට D මෙතෙන්ට E පිළිවෙල F. ඒ කියන්නේ පාද නම් කරලා තියෙන විදිහට BC ට AC ට AB ට පළවෙනි කොටස BP වර්ගය ඍණ PC වර්ගය BP වර්ගය BP එහෙමනම් මෙයා යා කරන්න වෙනවා. BP වර්ගය ඍණ PC වර්ගය සමානයි BD වර්ගය ඍණ DC වර්ගය බව. කොටස් දෙකයි. පළවෙනි කොටස PC වර්ගය එනම් මෙයා යා කරන්න ඕනේ. ඊළඟට BD වර්ගය ඍණ DC වර්ගය බව පෙන්වන්න. right. එහෙමනම් අපි නැවත වරක් අර කලින් වගේම තමයි මේ රාශිය ලියලා මේ රාශියට සම්බන්ධයක් ලියනවා මේ රාශියට සම්බන්ධයක් ලියනවා ඒ රාශි දෙක අඩු කරාම ලැබෙන සම්බන්ධය ලියනකොට මේ පැත්ත අපිට හදා ගන්න පුළුවන් මේ ඔප්පු කරන ප්‍රකාශය. එහෙනම් සාධනය කොටස ඔබ මේක ලියන්නේ නැහැ රූපය ඇඳලා පහලින් ලියනවා සාධනය කියලා. මම මෙතනින් ලියන්නම් සාධනය. ඔන්න BP වර්ගය BP මෙන්න මේ ත්‍රිකෝණයට පයිතගොරස් ප්‍රමේය යෙදුවොත් BD වර්ගය ධන DP වර්ගය BD වර්ගය ධන DP වර්ගය ඊළඟට PC වර්ගය එහෙනම් මම වෙනත් පාටකින් පාට කරන්නම්. මෙන්න මේ ත්‍රිකෝණය පේනවද? මේ රතු පාටින් වර්ණ ගැන්වෙන ත්‍රිකෝණයට පයිතගොරස් ප්‍රමේය යොදනවා. කවුද? PC වර්ගය හදාගන්න. PC වර්ගය සමානයි PD වර්ගය එකතු කිරීම DC වර්ගය. සංගල වරහණක් දාලා ලියනවා පයිතගොරස් ප්‍රමේය. අවස්ථා දෙකට. අපිට ඊළඟට කරන්න තියෙන්නේ මෙයාගෙන් මෙයා අඩු කරන්න. එහෙනම් මේ රාශියෙන් මේ රාශිය අඩු කරමු. BP වර්ගය ඍණ PC වර්ගය සමානයි BD වර්ගය ධන DP වර්ගය ඍණ මේ ප්‍රකාශනයේදී අපි වරහණක් දාන්න ඕන PD වර්ගය ධන DC වර්ගය. ඔන්න ලියමු. හොඳට බලන්න. ඊළඟට මේන්න මෙතන වරහන ඉවත් වෙනවා මේ ඍණ ලකුණෙන් මෙයත් ගුණ වෙලා මේ පදයක් ගුණ වෙනවා. එහෙනම් BP වර්ගය ඍණ PC වර්ගය සමානයි BD වර්ගය ධන DP වර්ගය ඍණයි ධනයි ඍණ PD වර්ගය ඍණයි ධනයි ඍණ DC වර්ගය. දැන් බලමු අපි BD වර්ගය BD වර්ගය ඍණ DC වර්ගය මෙතන සමාන රාශියක් තියෙන්න පුළුවන්. ඔව් මේ බලන්න DP වර්ගයයි PD වර්ගයයි DP කිව්වත් PD කිව්වත් එකම පාදය. සජාතීය දෙන්නෙක් ඉන්නේ. කවුද දෙන්න? ඒවත් වෙනකොට මේ ප්‍රකාශනයේ ඉබේම ලැබෙනවා. මේ සජාතීය පද දෙකක් එකක් ධන අනිත් එක ඍණ. එම නිසා BP වර්ගය ඍණ PC වර්ගය සමාන වෙනවා BD වර්ගය ඍණ DC වර්ගය. ඔන්න පළවෙනි කොටස නිමා කළා. right. ඊළඟට පුතේ තියෙනවා ටිකක් බැලුවම නම් ටිකක් බයක් හිතෙනවා. BD වර්ගය ධන CE වර්ගය BD වර්ගය ධන CE වර්ගය මෙන්න මෙතන එක්කෙනෙක් එක්ක එකතු කරලා A වර්ගය මේ කැලලයි
එකතු කරාම එන අගය සමාන වෙනවලු CD වර්ගය ධන AE වර්ගය ධන CD වර්ගය ධන AE වර්ගය ධන BF වර්ගය. right. අපි බලමු මේ කොටසට ප්‍රවිෂ්ඨ වෙන්නේ කොහොමද කියලා. මම මේක ඉස්සෙල්ලාම මකන්නම්. මේ ගත්තු ප්‍රතිඵලයක් පොඩ්ඩක් තියාගන්න එයත් ප්‍රයෝජනවත් වෙයිද කියලා බලමු. නැත්නම් අපි ඊළඟ අවස්ථාවෙන් යමු. ගත්තු ප්‍රතිඵලය තමයි මෙය. BP ඍණ BC කියන්නේ BD ඍණ DC. හරිනේ? right. ඊළඟට BD වර්ගය ධන CE වර්ගය ධන AF වර්ගය AF වර්ගය. නම් මට මෙයාව යා කරගන්න නම් වෙයි. මෙතන පිටිපේ කියනවා දෙවැනි කොටසේ හොඳට බලා ගන්න. BD ගේ වර්ගය ධන CE ගේ වර්ගය ධන AF ගේ වර්ගය සමානයි CD වර්ගය ධන AE වර්ගය ධන BF වර්ගය බවත් සාධනය කරන්න බව. හරි. BPPC අඩු කරාම ඉන්නේ BD ඍණ DC. ඒ වගේම BD වර්ගය ධන CE වර්ගය. මෙන්න මේ උත්තරය බව. පෙන්වන්න. අපි මේකෙදිත් මෙයා භාවිත කරන්න පුළුවන්. මෙයාගේ වර්ගයයි මෙයාගේ වර්ගයයි AF වර්ගයයි ඔය තුන එකතු කරමු. එතකොට මේ තුන අයින් කරලා දාගන්න පුළුවන් වෙයි කියලා හිතමු. හරිනේ? එහෙනම් අපි ලියනවා BD වර්ගය. සාමාන්‍යයෙන් ළමයි කැමැතිම ක්‍රමවේදවලටම ලියමු. හරිනේ? නැත්නම් පොඩි අපේ දරුවන්ට අපි කියලා තියෙන ප්‍රවිෂ්ඨ වෙන ක්‍රමයක් මෙයාගේ වර්ගය හොයලා මෙයාගේ වර්ගය හොයලා මෙයාගේ වර්ගය හොයලා ඔය තුන් දෙනා එකතු කරාම දකුණු අත පැත්තේ සුළු වෙලා ගිහිල්ලා මේ ප්‍රකාශනය ගොඩනගන්න උත්සාහ කරමු. එහෙම නැත්නම් ඉතින් ජ්‍යාමිතිය විවිධ පැති ඔස්සේ ළමයින්ට පේනවා. මේ පැති ඔස්සේ හදන්න පුළුවන්. උදේ BD වර්ගය කියන්නේ BD වර්ගය කියන්නේ BP වර්ගය ධන PD වර්ගය. PP වර්ගය ධන PD වර්ගය. ඊළඟට CE වර්ගය. CE වර්ගය කියන්නේ CP වර්ගය ධන PE වර්ගය. CE වර්ගය කියන්නේ මට වැරදුනානේ. BD වර්ගය කියන්නේ BP වර්ගය ඍණ PD වර්ගය. එතන ඍණ ඉන්නු. හරි? මේ කර්මය. මේ පාදයේ වර්ගය කියන්නේ මේ පාදයේ වර්ගයෙන් මේ පාදයේ වර්ගය අඩු කරා. ඒ වගේම CE වර්ගය කියන්නේ PC වර්ගය ඍණ PE වර්ගය. තව එකක් තියෙනවා AF වර්ගය. AF වර්ගය කියන්නේ AP වර්ගය ඍණ FP වර්ගය. AF වර්ගය කියන්නේ AP වර්ගය ඍණ PF වර්ගය. මේ ඔක්කොටම හේතුව පයිතගරස් ප්‍රමේයය. දැන් මේ තුන් දෙනා එකතු කරනවා. ඊට පස්සේ මේ තුන් දෙනාත් එකතු කරනවා. මම ලියන්නම් BD වර්ගය ධන CE වර්ගය ධන AF වර්ගය සමානයි. මෙයාට මෙයා එකතු කරනවා. එයාට මෙයා එකතු කරනවා. අපි ලියනවා BP වර්ගය ඍණ PD වර්ගය යට එකතු කිරීම මේ පද දෙක එකතු කිරීමෙන් ගුණ වෙනකොට අර වරහන් දාලා දැන් ලියන්න අවශ්‍ය නැහැ. ධන PC වර්ගය ඍණ PE වර්ගය ලකුණු වෙනසක් වෙන්නේ නැහැ. නැවත මෙයා
ධන AP වර්ගය ඍණ PF වර්ගය. දැන් බලන්න PD වර්ගය ධන CE වර්ගය ධන AF වර්ගය වම් පැත්ත හරිනේ. CD වර්ගය කෝ CD වර්ගය අපිට හදාගන්න පුළුවන් CD වර්ගය කියන්නේ PC වර්ගය ධන PD වර්ගය. PC වර්ගයයි PD වර්ගයයි. මේ බලන්න මෙන්න මේ දෙන්න එකතු කරමු. PD වර්ගය ධන PC වර්ගය කො PD වර්ගය ධන PC වර්ගය. එතකොට මෙතන එන්නේ CD වර්ගය. මෙන්න මේ ටිකට. එහෙනම් එතන එකක් හැදුනා. කවුද? CD වර්ගය. ඊළඟට AE වර්ගය. AE හැදෙන්නේ AP ට PE එකතු වෙලා. මම දැක්කා AP PE මේ දෙන්න එකතු වුණාම හැදෙනවා AE. ඊළඟට බලන්න BF කො BF කියන්නේ BF කියලා කියන්නේ BP ඍණ BF කියන්නේ BP ඍණ FE. මෙන්න හරියටම තියෙනවා මේක. මේ කොටසේ හැදෙන්නේ හොඳට බලා ගන්න CD වර්ගය කො මේ දෙන්නගෙන් අපිට ලැබෙන්නේ නැවත බලමු CD වර්ගය. CD වර්ගය කියන්නේ PC වර්ගය ඍණ PD වර්ගය. PC වර්ගය ඍණ PD වර්ගය. හරියටම හරිනේ මෙතන. ඊළඟට හරි මම ඒක ලියන්නම්කෝ. අපිට ගන්න ඕන CD වර්ගය. CD වර්ගය කියන්නේ මෙයාගේ වර්ගය කියන්නේ PC වර්ගය ඍණ PD වර්ගය. PC වර්ගය ඍණ PD වර්ගය අපිට එනවා DC වර්ගය. නැත්නම් CD වර්ගය. ඊළඟට AE කියන්නේ AP ඍණ PE. බලන්න AP වර්ගය ඍණ PE වර්ගය. මේ පද දෙක සුළු වෙලා හැදෙනවා. කවුද? මේ පද දෙක සුළු වෙලා හැදෙන්නේ AE වර්ගය. AE වර්ගය. මෙතෙන්දී ඇත්තටම කිව්වොත් මෙතන ධන ලකුණක් එක්ක තමයි මෙයා සම්බන්ධ වෙන්නේ. මොකද මේ රාශිය එතෙන්ට මේ රාශිය මෙතෙන්ට මෙතන ලකුණක් නැත්නම් ධන කියලා දාගත්තම එතකොට ඒක හරියාකාරව හදා ගන්න පුළුවන්. ඊළඟට BP වර්ගය ඍණ PF වර්ගය කො BP වර්ගය ඍණ PF වර්ගය. ඒ කියන්නේ BF වර්ගය ධන BF වර්ගය. දැන් ළමයා බලයි සර් මෙතන කොහොමද මේ ලකුණ එක්ක ගියේ කියලා. මෙතන ඇත්තටම කිව්වොත් එහෙම ධන ලකුණක් දාලා මේ පද දෙක වෙනම සෙට් එක. එතකොට එතන ධන ලකුණක් හැදෙනවා. මෙතන ධන ලකුණක් දාලා මේ සෙට් එක වෙනම. මේ දෙන්න එක ළඟට ගෙනල්ලා ධන ලකුණක් දාලා සම්බන්ධ වෙන එනකොට මේ ටික සියල්ල හැදෙනවා. මේක ඉතින් ලියන්න අන්තිම ගණන් ටික නිසා ළමයින්ට ඉතින් හොඳ හැකියාවක් උපරිම මට්ටම තියෙන්න ඕන. මේ දෙවනි ගාන හැදුවේ ඔකේ ලිවීමක් විතරයි අපිට අවසාන වශයෙන් දකින්න ලැබෙන්නේ. රයිට් දරුවනේ අවසාන ගාන 8 වෙනි ගාන. මම හිතන්නේ මේ පයිතගොරස් ප්‍රමේය මේ ගණන් ටික හැදුවම ජ්‍යාමිතියට හොඳ ප්‍රවේශයක් එයි දරුවන්ට. ජ්‍යාමිතියේ එක්තරා පැතිකඩක් තමයි මේ යන්නේ. මොනවද ප්‍රමේයක් භාවිතා කරලා අනුමේයන් සාධනයක් මේ වෙන්නේ. ඒ කියන්නේ ප්‍රමේය භාවිතයෙන් තවත් මේ බව පෙන්වීම ඔප්පු කරනවා නම් ඒ බව පෙන්වීම වලට අපි කියන්නේ අනුමේයන් කියලා. ඒ කියන්නේ ප්‍රමේය භාවිතා කරලා ලබා ගන්න ප්‍රතිඵල. අන්න ඒ අදහසත් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න ඕන දරුවෝ. නැත්නම් අනුමේයක් කියලා කියන්නේ මොකක්ද කියලා දරුවට ප්‍රශ්නයක් වෙන නිසා. හරි පුතේ එහෙනම් 8 වෙනි ගාන අන්තිම ගාන අතහරින්න එපා. මහන්සි වැඩි වෙන්නත් පුළුවන් සමහර ළමයින්ට. මොකද මේ දවස් ටිකේ කොරෝනා ප්‍රශ්න නිසා මේ අපේ දරුවන්ට මේ සෑහෙන පීඩනයක් තියෙනවා. ඉතින් ගුරුවරුන්ට සමාජයේම මුළු සෑහෙන පැතිකඩකට ලොකු පීඩනයක් මේක දැනෙනවා. ඒ
වුණත් අපිට මේ වැඩේ සාර්ථකව කරගන්න පුළුවන් වෙයි. බහින්න ගණන් වලට අපි කියන්නේ අපේ වචනයෙන්ම කිව්වොත් එහෙම නේ කැපවීමකින් යුතුව වැඩේට යමු. සියලු දෙනාම මේ වැඩේ සාර්ථකව කරමු. ඒ වගේම තමයි මේ අපිව subscribe කරන්න අමතක කරන්න එපා. මේ හැම වීඩියෝ එකක්ම බලලා ඉවර වෙලා පොඩ්ඩක් ඉතින් ඒ ගැන පොඩි අවධානයක් යොමු කරන්න. එතන තියෙන subscribe button එක පොඩ්ඩක් මේ එතන subscribe කරලා ඉස්සරහට යන්න කියන එක අපේ දරුවන්ට කියනවා. මොකද මේ 10-11 ළමයින්ට මේ YouTube තාක්ෂණය එහෙම නැත්නම් පරිගණක තාක්ෂණය ගැටලුවක් නෙවෙයි. හැබැයි ඉතින් දරුවෝ යමක් වැරදි විදියට තේරුම් ගැනීම තමයි ප්‍රශ්නේ. හොඳ දේවල් තියෙනවා, නරක දේවල් තියෙනවා. අපි නරක දේවල් බැහැර කරලා හොඳ දේවල් ඔස්සේ ගමන යමු. මොකද මේ තියෙන තත්ත්වයත් එක්ක ABC සරල රේඛාවේ එකම පැත්තේ ABXY සහ BCPQ සමචතුරස්‍ර දෙක පිහිටා ඇත. ABC සරල රේඛාවේ එකම පැත්තේ ABXY. හරි. අපි ඉස්සලා මේ සරල රේඛාව පොඩ්ඩක් අඳගෙන ඉමු. ABC ABC සරල රේඛාවේ ABXY. එහෙනම් ඉතින් මේන්න මෙතන සමචතුරස්‍රයක් නෙන්න ඕන ABXY. සමචතුරස්‍රය මෙහාට මෙහා සමානයි, මෙහාට මෙහා සමානයි. මේ හැම කෝණයක්ම ඍජු කෝණ. ඊළඟට හා BCPQ මේ වගේ දුරක් ගන්න පුළුවන් නේද? BCPQ සමචතුරස්‍රය. එතකොට මේ දුරට මේ ඉන්න මේ කොටසේ දුර සමානයි. මම මෙතන මේක අපි සමචතුරස්‍ර ස්වරූපය ගන්න නිසා මෙතන ලකුණ අයින් කරලා දාගෙන යනවා. දැන් මෙතන අංශ ගන්නවායි, මෙතන අංශ ගන්නවායි, මෙතන අංශ ගන්නවා. PX වර්ගය PX හොයාගෙන යම් PX වර්ගය ඔන්න තියෙනවා. PX වර්ගය මේ බලන්න PX වර්ගය ධන CY වර්ගය සමානයි 3යි AB වර්ගය ධන BC වර්ගය බව පෙන්වන්න තියෙනවා. PX වර්ගය ධන CY වර්ගය y කොහෙද තියෙන්නේ? මේ CY CY වර්ගය 3යි AB වර්ගය ධන BC වර්ගය ධන ඔන්න ඔය කතන්දරයට යන්න තියෙනවා. රයිට්. මම ඉස්සෙල්ලාම ලියන්නම් PX වර්ගය සමාන වෙනවා XQ වර්ගය ධන QP වර්ගය. මේ පාදේ වර්ගය කියන්නේ PX වර්ගය කියන්නේ XQ වර්ගය ධන QP වර්ගය. මෙතන X තියෙන්නේ දරුවනේ. හරි. ඊළඟට CY වර්ගය CY වර්ගය සමාන වෙනවා YA වර්ගය ධන AC වර්ගය. දැන් ඉතින් මේ දෙන එකතු කරලා ගමුකෝ. PX වර්ගය ධන CY වර්ගය සමානයි XQ වර්ගය ධන QP වර්ගය ධන YA වර්ගය ධන AC වර්ගය. දැන් මේක මේ සමචතුරස්‍ර ස්වරූපයක් ගන්නවා. ඒ කියන්නේ මෙන්න මේ කාරණෙත් අපිට ලියන්න වෙනවා ABCD සහ මේවා සමචතුරස්‍ර බෑ. මේ දුර සමානයි, මෙයා සමානයි. ඒ නිසා ඒ වගේ භාවිත කරන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි පොඩ්ඩක් ඒකත් ලියමු. ABCD ABXY නේ. ABXY සහ BCPQ සමචතුරස්‍ර බැවින් කියලා ලියලා නැත්නම් අපිට ඔය පාද හතරම සමානයි කියන තර්කණය ගන්න ඕනේ. ඔකම සමචතුරස්‍ර බැවින් කියලා PX වර්ගය ධන CY වර්ගය සමානයි AB සහ BC ඇතුළේ උත්තර ටික මේ ටික හදාගත්තා නම් ඇති. AB වර්ගය AB බලමු XQ කොහොමද? XQ මෙන්න මේ පාදයේ වර්ගයට අපිට ලියන්න පුළුවන් BX වර්ගයෙන් BQ වර්ගය අඩු කරාම තමයි XQ වර්ගය හැදෙන්නේ. මේ දුර. එහෙනම් මේ XQ වෙනුවට ලියන්න පුළුවන් AB ඍණ මෙන්න මේ කොටස. හරිනේ? මොකද මේ දුරෙන් මේ දුර අඩු කරන්නේ. මේ දුර මෙයාට සමානයි. මේ දුර මෙයාට සමානයි. කාටද? BC ට.
එහෙනම් මම ලියනවා xq කියන්නේ xq වර්ගය xq වෙනකොට ලියනවා ab ඍණ මේ දුර ABට සමාන නිසා AB ගෙන් මේ දුර අඩු කරනවා. මේ දුර සමාන වෙන්නේ PC මේ BC ට. මොකද මේ BC ත් එක්ක සම්බන්ධතාව හදා ගන්න ඕන නිසා. BC එයාගේ වර්ගය. ඊළඟට ධන QP. ධන QP. QP වෙනුවට ලියන්න පුළුවන් BC කියලා. BC වර්ගය. ධන YA. ඔබලන YA වෙනුවට ලියන්න පුළුවන් AB ගේ වර්ගය. මොකද මේ උත්තරත් එක්ක බලන්නේ YA කියන්නේ AB ගේ වර්ගය. ඊළඟට AC ළමයට පැහැදිලිව පේනවා AB ධන BC. AB ධන BC එයාගේ වර්ගය. හැබැයි මෙන්න මේවා ප්‍රසාරණය කරද්දී ටිකක් කල්පනාවෙන් ප්‍රසාරණය කරන්න වෙයි. PX වර්ගය ධන CY වර්ගය සමානයි. ද්විපද ප්‍රකාශනයක අන්තරයේ වර්ගය. පළම්පදයේ වර්ගය. මතකද? AB වර්ගය මැද ලකුණ පළම්පදය ගුණ කිරීම දෙවෙනි පදයේ දෙගුණය. ඒ කියන්නේ AB ඍණ BC ධන BC AB ඍණ BC දෙකයි AB BC ධන අගපදයේ වර්ගය. ධන අගපදයේ වර්ගය BC ගේ වර්ගය. ධන නැවත BC වර්ගය ධන AB වර්ගය. හරිනේ? රයිට්. මේ ටික බලන්න හරියද? මේ දෙන්න අන්තිම ලියුවා. මේක ප්‍රසාරණය කරොත් ධන AB වර්ගය ධන 2 AB අනු AB BC අනු නෙමෙයි. පළමු පදයේ ගුණ කිරීම දෙවෙනි පදයේ දෙගුණය ධන අගපදයේ වර්ගය. ධන BC ගේ වර්ගය. දැන් ඉතින් මෙතන ළමයට පේනවා ටිකක් අමුතු පදයක් ආවා. මම කලබ මේ හිතුවා මේක ඉවත් වෙන්නේ නැති වෙයි කියලා. ඉවත් වෙනවා මේ. මෙයාට මෙයා සමානයි. AB ගේ අගයයි BC ගේ අගයයි ගුණ කරලා ඒක දෙකෙන් ගුණ කරනවා. මෙතන ධන අගයක්. AB ගේ අගයයි BC ගේ අගයයි ගුණ කරලා ඒක දෙකෙන් ගුණ කරනවා. මෙතන ඍණ අගයක්. ඊළඟට බලන්න දැන් නම් ඉතින් උත්තරේ පේනවා ඉතාමත් සාර්ථක ලෙස. BPX වර්ගය ධන CY වර්ගය සමානයි. AB වර්ගයයි තුනයි AB වර්ගය බලන්න BC මෙතනත් BC ධන 3යි BC වර්ගය. උත්තරය ආවනේ. රයිට්. තුනේ ඉලක්කම පොදුයි කියලා ඉවත් කරා. එම නිසා PX වර්ගය ධන CY වර්ගය සමානයි 3 වරහණක් AB වර්ගය ධන BC වර්ගය. රයිට්. දරුවනේ අපිත් මේ ගාන ඉතින් ඔහොම හදාගෙන යනවා නේ. වැරදුනොත් පොඩ්ඩක් දෙන්න කල්පනාවෙන් බලනවා ගාන දිහා බලලා ගානට හරියාකාර අපි කියන්නේ අනුගත වීමක් සිද්ධ වෙයි යුතුයි. මෙන්න මෙතන බලන්න මේ x ඍණ y ගේ වර්ගයේ ප්‍රසාරණය. x වර්ගය ඍණ 2. මේ ඒ ප්‍රසාරණය තමයි වෙන්නේ. ab ගේ වර්ගය මැද ලකුණ ඍණ ab ගුණ කිරීම bc ගේ දෙගුණය. බලන්න. ධන අගපදයේ වර්ගය. මෙයා මෙතෙන්ට මෙයාගේ පද තුන තමයි මේ යන්නේ. එතකොට ලස්සන්ට ගාන සුළු වෙලා අපිට අවශ්‍ය උත්තරේ එනවා. එහෙනම් සියලු දෙනාම මේ 11 වසරේ අපේ දරුවෝ මේ පාඩම හොඳට අධ්‍යයනය කරලා ඇති. මේ වෙනකොට නම් පුතේ අභ්‍යාසමාලා 17.1ත් ඉවරයි 17.2ත් ඉවරයි. අපේ අච්චු පොතේ අවසාන කොටස 17 වෙනි පාඩමේ පයිතගරස් ත්‍රිත්ව ගැන කතා කරන්න තියෙන්නේ. මම මෙතනින් මේ වීඩියෝ එක නතර කරලා ඊළඟ වීඩියෝ එක හරහා පයිතගරස් ත්‍රිත්ව කතා කරනවා. සියලු දෙනාම හොඳින් ලෑස්ති වෙන්න භාගයට හොඳින් මුහුණ දීම සඳහා.